පින්නතුනි අදින් ආරම්භ වෙන මේ ධර්මදේශනා පින්කම ඉදිරියට ධර්මදේශනා මාලාවක් හැටියට පැවතීගෙන යන ධර්මදේශනා සමුදායක්. ඒ නිසා තරමක් දීර්ඝ සූත්‍ර මේ ධර්මදේශනා මාලාවේදී සාකච්ඡා කරන්නයි තීරණය කළේ. එහෙම වෙනකොට එක දේශනාවක් ඇතුලේ ඒ දේශනාව සම්පූර්ණයෙන් ඉවර වෙන්නේ නැහැ. එක කොටසක් අද සාකච්ඡා කරලා ඊළඟ කොටස ඊළඟ දේශනාවේදී සාකච්ඡා කරන ධර්මදේශනා මාලාවක් හැටියට තමයි පැවැත්වෙන්නේ. ඒ නිසා අද අපි මේ දේශනා මාලාවේ ඉස්සරලාම සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ මහා සීහනාද සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේගේ සිංහනාදය. මේ සීහනාද සූත්‍ර දේශනාවේ එක කොටසක් විතරයි. මොකද මේ මහා සීහනාද සූත්‍රය බොහෝම දිග සූත්‍රයක්. ඊටාම දිගයි. ඒ නිසා මේ සූත්‍රයෙන් කොටසක් තමයි සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න බලාපොරොත්තු වෙන ශ්‍රාවකයන්ගේ බුද්ධ ගෞරවයේ ශ්‍රද්ධාව තව තවත් ඉහළ යන්න මේ කාරණා ටික ඊටාම වටිනවා. මේ සූත්‍රයේම වටිනවා. නමුත් සම්මා සම්බුද්ධ කියන්නේ කවුද කියලා හඳුනා ගන්න අවශ්‍ය සුවිශේෂී කරුණු 10ක් තියෙනවා. ඒ කරුණු 10 තමයි අපි සාකච්ඡා කරන්නේ මේ දේශනා මාලාව ආරම්භ කරමින්. මුලින් සඳහන් කළා මේ සූත්‍රය පටන් ගන්න තියෙන හැටි මේ කරුණු ටික. දසකෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ ආසබං ඨානං පටිජානාති පරිසාසු සිංහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තති. සරියුත් මහරහතන් වහන්සේ අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ විශාල පිරිසක් ඉදිරියේ මහා සිංහනාද සූත්‍රය දේශනා කළේ. මේ සූත්‍රය දේශනා කරන්න හේතු වෙච්ච නිදාන කතාවක් තියෙනවා. මේ නිදාන කතාව අපි බොහෝම කෙටියෙන් සඳහන් කළොත් ලිච්ඡවි පුත්‍රයෙක්. ඒ කියන්නේ විශාලා මහනුවර වැසියෙක්. ලිච්ඡවි රාජකුමාරයෙක්. ශාසනයේ පැවිදිගත වුණා සුනක්කත්ත කියලා. මේ සුනක්කත්ත භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක භික්ෂුවක් හැටියටත් කාලයක් කටයුතු කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථායක වෙන්න කලින්. මෙහෙම කටයුතු කරන අතර මේ සුනක්කත්ත භික්ෂුව බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන දිවස වැඩුවා. දැන් දිවස ලැබුණා. දැන් දෙවිවරු දිව්‍ය ලෝක දිව්‍ය විමාන ඒගොල්ලෝ කරන වැඩ ඒගොල්ලන්ගේ සැප සම්පත් මේ ඔක්කොම දේවල් උන්වහන්සේට මේ දිවස නිසා පේනවා. දෙවියෝ කතා බහ කරනවත් පේනවා. ඒ වුණාට ඇහෙන්නේ නැහැ. කරන වැඩයි කතා බහ කරනවයි මේ කට තොල කට හොලවනවා පේනවා මිසක් කියන දේවල් ඇහෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ කල්පනා කළා දිබ්බ සෝත වඩන්න ඕනේ. එතකොට දෙවියන් කියන දේවලුත් මට ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දිබ්බ සෝත වඩන්න කමටහන් ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ දිබ්බ සෝත වඩන්න උන්වහන්සේට කමටහන් දුන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ කමටහනක් නොදෙන්නේ ඒ පුජ්‍යලයාට ඒක හරියන්නේ නැති බව දැනගෙන. නමුත් මේ භික්ෂුන් වහන්සේ ඒකට කැමැත්තක් දැක්ුවේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කමනාප වුණා. ගිහි වුණා. ගිහි වෙලා බුදුරජාණන් වහන්සේට බැන බැන තැන තැන ඇවිද්දා. ඇයි ඒ? මමත් රාජකුමාරයෙක්. මමත් රාජවංශේ. බුදුරජාණන් වහන්සේත් රාජකුමාරයෙක්. බුදුරජාණන් වහන්සේත් රාජවංශයේ උසස් වංශේ මමත් උසස් වංශේ. දැන් මට දිවස තියෙනවා. මට දිව්‍යමය කන වඩන්න දිබ්බ සෝත වඩන්න කමටහන් ඉල්ලහම දුන්නේ නැත්තේ මට දිබ්බ සෝත ලැබුණා නම් මමත් බුදුරජාණන් වහන්සේත් සමාන වෙනවා. අන්න ඒ නිසා තමයි මට කමටහන් දුන්නේ නැත්තේ කියලා චෝදනා කර කර ඇවිද්දා. නමුත් මේ ලෝකේ භාග්‍යවතුන් වහන්සේට සමාන වෙන්න කාටවත් බැරිද පුළුවන්ද කියන කාරණාව ලෝකයට දේශනා කරන්න තමයි මේ මහා සිංහනාද සූත්‍රය දේශනා කළේ. භාග්‍යවතුන් වහන්සේ නම් කවුද කියන කාරණාව පැහැදිලි කරන්නයි.
ඉතින් සරියුත් මහරහතන් වහන්සේ ඇතුළු විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ දේශනාව ශ්‍රවණය කරන්න ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ සරියුත් මහරහතන් වහන්සේටයි. ඒකයි සඳහන් කළේ දසකෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි. සාරිපුත්‍රයන් වහන්සේ ආමන්ත්‍රණය කරලා සාරිපුත්ත තථාගතයන් වහන්සේගේ බල 10ක් තියෙනවා. යම් බලයකින් සමන්විත තථාගතයන් වහන්සේ ආසබං ඨානං පටිජානාති. ඊ타ම ශ්‍රේෂ්ඨ ස්ථානයේ ප්‍රතිඥා කරනවද තමන් ශ්‍රේෂ්ඨත්වයට පැමිණි නිසා කියලා ප්‍රකාශ කරනවා. ඊ타ම ශ්‍රේෂ්ඨ ස්ථානයක් පිළිබඳව සඳහන් කරනවා නම් ඒ භාග්‍යතුන් වහන්සේ එතෙන්ට පැමිණි නිසායි කියලා සඳහන් කරනවා. පරිසාසු සීහනාදං නදති. එහෙම ශ්‍රේෂ්ඨත්වයට පැමිණිලා පිරිස් මැද තථාගතයන් වහන්සේ සිංහනාද කරනවද? බ්‍රහ්මචක්කම් පවත්තති. අති උතුම් වූ බ්‍රහ්මචක්‍රය පවත්වනවද කියලා සඳහන් කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂී වූ බල 10ක් තියෙනවා. ඒකයි සඳහන් කරන්නේ දසකෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි. සුවිශේෂී බල 10ක් දරනවා බුදුරජාණන් වහන්සේ. ඒ බල 10 මේ ලෝකේ කාටවත් මේ ලෝකෙ කිසිම කෙනෙකුට නැහැ. ඊට වඩා උසස් බලයක් තියෙන කෙනෙක් කවදාවත් ලෝකේ පහළ වෙන්නේ නැහැ. සමානයෙක් පහළ වෙනවා. සමානයෙක් පහළ වෙන්න පුළුවන්. කවුද ඒ සමානයා? ඒ කියන්නේ සුණක්කත් භික්ෂුව වගේ අයට සමාන වෙන්න පුළුවන්ද? නැහැ. සමානයෙක් වෙනවා නම් තවත් ලෞතුරා බුදු කෙනෙක්ම විතරයි. ඊට මෙහා නම් කිසි කෙනෙකුට සමාන වෙන්න තබා ආසන්නයටවත් ළඟා වෙන්න බැරුව යනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ තථාගත බල 10කට පැමිණිලා තමයි මේ ආසබං ඨානං පටිජානාති උතුම්ම තැනට පැමිණියා කියන කාරණාව තමයි ආසබං ඨානං පටිජානාති කියලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ ආසබ කියන වචනේ තේරුම පිළිතුරු මෙහෙම විස්තර කරන්න ඕනේ. සඳහන් කරනවා ආසබං කියන වචනය විස්තර කරන තැන අපි පිළිතුරු අහලා තියෙන වචනයක් ඍෂභ කියලා. මතකද අපි ඍෂභ කියලා වචනයක් ඇහුවා. ගවය පිළිබඳව සඳහන් කරනකොට කාටද වෘෂභයා කියලා කියන්නේ? මේ විශාල ගව ගණයා නිරන්තරයෙන් බලා ගන්න අතීතයේ විශාල ගව පට්ටි. නිකන් නෙමෙයි, මේ ගව පට්ටියක ගවයෝ ලක්ෂ ගණන් ඉන්නවා. එහෙම ගව පට්ටි වලින් කරගත්ත පරීක්ෂණ වලින් හොයාගත්ත තොරතුරු මේ. වෘෂභ කියලා කියන්නේ ගවයෝ 100කට නායකත්වයේ දරන කෙනාට තමයි වෘෂභයා කියලා කියන්නේ. ගව 100කට නායකයා. තව එක්කෙනෙක් ඉන්නවා වසභ කියලා. වසභ කියන්නේ ගවයෝ 1000කට විතර නායකත්වයේ දරන කෙනා. තව එක්කෙනෙක් ඉන්නවා නිසභ කියලා. නිසභ කියලා කියන්නේ ලෝක ධාතුවේ යම් ප්‍රමාණයකට ගවයෝ ඉන්නවද ඒ සියලුම ගවයන්ගේ නායකයා. වෘෂභ කියන්නේ 100ක නායකයා, වසභ කියන්නේ 1000ක නායකයා, නිසභ කියන්නේ කොයිතරම් ගවයෝ ඉන්නවද ඒ මුළු ගව ප්‍රමාණයටම නායකත්වයේ දරන කෙනා නිසභ. එතකොට මෙතන සඳහන් කරපු වචනේ ආසබං ඨානං පටිජානාති. එතකොට කාටද මේ ආසභ කියලා කියන්නේ? ආසභ කියලා කියන්නේ සඳහන් කරනවා සියල්ලන්ගෙන් උතුම් තැනට පැමිණියා කියන එකයි. සියල්ලන්ගෙන්ම උතුම් තැනට. දැන් නිසභ සියලු ගවයන්ට විතරයි උතුම්. එතකොට මිනිසුන්ට උතුම් උන්නේ නැහැ. එහෙනම් මේ ආසභ කියලා කියන්නේ සියලුම දෙනාට. සියලුම දෙනාගේ උතුම් ස්ථානයේ සනිටුහන් කරපු නිසා ආසභ කියන වචනේ පාවිච්චි කරනවා. ආසබං ඨානං පටිජානාති, සියල්ලන්ටම උතුම් ස්ථානයේ පිහිටියා කියන අදහස තමයි එතන තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා මේ වසභ නිසභ වගේ ගවයෝ. මේ නිසභ කියලා කියන්නේ අජානීය ගවයෙක්. එතකොට අපි අජානීය කියන වචනේ අහලා තියෙනවා මීට කලින්. හැබැයි අපි හුඟක් දෙනා අහලා තිබ්බේ අජානීය අශ්වයෝ ගැන. නමුත් අජානීය වචනේ පාවිච්චි කරුවා මේ ලෝකේ අශ්වයාට විතරක් නෙමෙයි.
සිංහනාද සූත්‍රයේ සීහ සූත්‍රයේ අංගුත්තර නිකායේ සීහ සූත්‍රයේ සඳහන් කරනවා මේ අජානීය පිරිස කොච්චරද කියලා. ඒ සූත්‍රයේ සඳහන් කරනවා 5 දෙනෙක් ගැන. අජානීය අශ්ව, අජානීය වෘෂභ, අජානීය හත්ති, අජානීය ඇත්තු, අජානීය සිංහ, අජානීය පුරුෂ 5 දෙනෙක්. එතකොට මේ අජානීය වෘෂභයෙක් තමයි මේ නිසභ කියන කෙනා. අජානීයයි. වසබත් ඊටාම නිර්භීතයි. අජානීය වෙච්චාම නිසභ ඊටාම නිර්භීතයි. කොයිතරම් නිර්භීතද කියලා සඳහන් කරනවා. මේ වසබ නිසභ ආදී ගවයෙක් ළඟ ගවයෙක් හරියට මේ මහ පොළොවේ පාද දෙක පිහිටවල හිටගත්තාම ඒ සතාට හිතිලා එතනින් අයින් වෙනවා මිසක් වෙන කිසි කෙනෙකුට ඔහු එතනින් අයින් කරන්න බෑ. කිසිම දෙයක් පාවිච්චි කරලා මොනම උපක්‍රමයකින්වත් මොනම බිය ගැන්වීමකින්වත් මොහු මෙතනින් අයින් කරන්න බෑ. මොකද බිය ගන්නවන්න බෑ. බිය නෑ කියලා සඳහන් කරනවා. දෙකට උදාහරණයක් සඳහන් කරනවා යම් පිට්ටනියක වාගේ තැනක හිටියොත් තමන්ගේ පාද දෙක ළඟ අකුණක් පිපුරුවොත් අපි නම් බොහොම සතපුම් දහස් ගානක් ඈත අකුණක් පුපුරනකොටත් කන් දෙක වහගන්නවා ගෙට දුවනවා. අපි එහෙම බයයි. සඳහන් කරනවා මෙයාගේ පාද දෙක ළඟ අකුණක් පිපුරුවොත් හැරිලවත් බලන්න ඇලුවේ ඇහිච්ච සද්දේ මොකද්ද කියලා. තරම්ම නිර්භීතයි කියලා සඳහන් කරනවා මේ වසබ නිසබ වාගේ ගවයෝ. එතකොට භාග්‍යතුන් වහන්සේ ගැන සඳහන් කරනකොට ඊටත් එහා. ඒ නිසා පින්තුනි මෙතන සඳහන් කරනවා මනාකොට මහ පොළොවේ පිහිටියා කියන අර්ථය මේ නිසබ වසබ කියන ගවයෝ පිළිබඳව එහෙම පිහිටාම ඊටාම නිර්භීතයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධයෙන් මේක සඳහන් කරනවා පොළොව යට කරගෙන යම් තැනක හිටියානම් ආන්ගේ පොළොවට කියනවා අටපිරිසකින් සමන්විත පොළොවක් කියලා. භාග්‍යවතුන් වහන්සේ යම් තැනක පොළොව යට කරලා හිටගත්තා නම් ඒ පොළොවට කියනවා අටපිරිසකගෙන් සැදුම්ලත් පොළොවක් කියලා. එතකොට කවුද මේ අටපිරිස කියලා කියන්නේ? ඒ අටපිරිස තමයි මනුස්ස ලෝකයේ 4 පිරිසයි. දිව්‍ය ලෝකයේ සහ බ්‍රහ්ම ලෝකයේ 4 පිරිසයි. මේ තමයි අටපිරිස. මේ අටපිරිසකින් සැදුම්ලත් පොළොවක් කියලා කියන්නේ මේ අටපිරිස භාග්‍යතුන් වහන්සේ පොළොව බවට පත් කරලා ඒ පොළොව උඩ භාග්‍යතුන් වහන්සේ හිට ගන්නවා කියලා කියන්නේ මේ අටපිරිසම භාග්‍යතුන් වහන්සේට යටත් කියන කාරණාවයි සඳහන් කරන්නේ. එතකොට අටපිරිසම භාග්‍යතුන් වහන්සේට යටත්. එහෙනම් අපි දැනගන්න ඕනේ කොයි වාගේ අයද මේ භාග්‍යතුන් වහන්සේට යටත් කියලා. මනුස්ස ලෝකයේ ඉන්න පළවෙනි පිරිස ශාස්ත්‍රීය පිරිස. කාටද මේ ශාස්ත්‍රීයෝ කියලා කියන්නේ? ශාස්ත්‍රීයෝ කියලා කියන්නේ රජවරුන්ට. රජවරු කියලා කියන්නේ ඊටාම ශ්‍රේෂ්ඨ උපතක් තියෙන. ඊටාම පිරිසිදු උපතක් තියෙන. මහා ධනස්කන්ධයක් තියෙන. උසස් ශිල්ප හදාරලා තියෙන. ඊටාම දක්ෂ මේ සමාජයේ හැම දෙයකින්ම උසස්යයි සම්මත පිරිසක් හැටියට මේ ශාස්ත්‍රීය පිරිස හඳුන්වනවා. ඊටාම ඉහළ බලයක් තියෙන්නේ. තමන්ට කරන්න බැරි දෙයක් නැහැ. ඕනම දෙයක් කරන්න පුළුවන්. රටක ගත්තහම අද ඉන්නේ පාලකයෝ. නියෝජිතයෝ. අද ඉන්නේ නියෝජිතයෝ. නමුත් ඒ නියෝජිතයා රටේ අයිතිකාරයා නෙමෙයි. නමුත් රජු කියලා කියන්නේ රටේ අයිතිකාරයාට. එහෙනම් මේ අද ඉන්න කෙනෙකුට කවදාවත් රජ වෙන්න බෑ. රටේ අයිතිකාරයා වෙන්න බෑ. රජුරෝ කියලා කියන්නේ රටේ අයිතිකාරයාට. ඒ නිසා රජු මොනවා කළත් රජුට විරුද්ධව වචනයක්වත් කතා කරන්න කිසිම කෙනෙකුට ඉඩක් නැහැ. තමන්ගේ නිවසේ අධිපතියා තමන් නිසා ඒ නිවසේ තමන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් වගේ මේ රටේ අධිපතියට ඒ රටේ ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා සඳහන් කරනවා මේ ශාස්ත්‍රීය පිරිස හරි සාහසිකයි කියලා.
කවුරු හරි කෙනෙක් තමන් ගාවට ආවහම ඒ පුජ්‍යලයාගේ අතපය කපලා යවුවත් ඇයි ඒ කියලා ප්‍රශ්න අහන්න නම් කෙනෙක් නැහැ. ඒ වගේ මහා ප්‍රබල පිරිසක් තමයි ශාස්ත්‍රීය පිරිස. ඒ කාරණාව පැහැදිලි කරන තැන පිළිතුරු මෙහිම සඳහන් කරන්න පුළුවන් උදාහරණ. කොසල් රජුරු සහ බිම්බිසාර රජුරු මේ දෙන බොහොම සමීප නෑදෑයෝ. ඒ කියන්නේ සුහුරු බුදු කියලා සඳහන් කරන්නේ. ඇයි එහෙම කියන්නේ? කොසල් රජුරුවයි බිම්බිසාර රජුරුවයි දෙන්න මස්සිනාලා දෙන්න. කොසල් රජුරුවන්ගේ සහෝදරියක් බිම්බිසාර රජුරුව විවාහ කරගෙන ඉන්නවා. බිම්බිසාර රජුරුවන්ගේ සහෝදරියක් කොසල් රජුරුව විවාහ කරගෙන ඉන්නවා. කොසල් රජුරුව රජගහ නුවර, කොසල් රජුරුව සවැත් නුවර, කාසි කෝසල කියන මේ ජනපද වල අධිපතිය හැටියට කටයුතු කරනවා. බිම්බිසාර රජුරුව රජගහ නුවර පාලනය කරන මහා ප්‍රතාපවත් දැවැන්ත රජවරු. ඉතින් මේ රජවරු අතර කොසල් රජුරුව ජම්බුද්දීපයේ හිටපු මහා සටන්කාමීන් 3 දෙනාගෙන් එක්කෙනෙක් හැටියට තමයි සඳහන් කරන්නේ. මුළු ජම්බුද්දීපයේටම හිටියේ සටන්කාමීන් 3 දෙනයි. ඒ 3 දෙනාගෙන් එක්කෙනෙක් කොසල් රජුරුව. මුළු දඹදිවම Tamanට විරුද්ධව සටනට ආවත් ඒත් එක්ක තනියම යුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඒකයි ජම්බුද්දීපයේ හිටපු මහා සටන්කාමියා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එක දවසක් කොසල් රජුරුව ගියා බිම්බිසාර රජුරුව මුණ ගැහෙන්න. බිම්බිසාර රජුරුව මුණ ගැහෙන්න ගිහිල්ලා ටික වෙලාවක් කතා බහ කරමින් හිටියා. මස්සිනානේ. ඉතින් කතා කර කර ඉනකොට කෝකටත් බිම්බිසාර රජුරුව ඇහුවා මොකට ආවද දන්නේ නැහැ. රජෙක් තවත් රාජ්‍යයකට නිකම් වෙනව නෙමෙයි. ඇහුවා මොකක් සඳහා ආවද කියලා. ඒ වෙලාවේ කොසල් රජුරුව සඳහන් කරනවා මහරජතුමනි ඔබේ රාජ්‍යයේ ඉන්නවා මහා සිටුවරු 5 දෙනෙක්. මගේ රාජ්‍යයේ එහෙමයි නෑ. ඒ කියන්නේ කොසල් රාජ්‍යයේ සිටුවරු නැද්ද? ඉන්නවා. 40 කෝටිය 80 කෝටිය වාගේ ධනෙ තියන අය ඉන්නවා කොසල් රාජ්‍යයේ. නමුත් මේ රජගහ නුවර ඉන්න සිටුවරු කොහොමයිද? ඒගොල්ලන්ට කියන්නේ අමිත භෝගී සිටුවරු කියලා. 5 දෙනෙක් ඉන්නවා. ඇයි ඒගොල්ලන්ට අමිත භෝගී කියලා කියන්නේ? තමන්ගේ තියෙන ධනස්කන්ධය තමන්වත් දන්නේ නැහැ. කොච්චරද කියලා. ධනයේ සීමාවවත් දන්නේ නැහැ තමන්. ඒ තරම්ම ධනස්කන්ධයක් තියෙනවා. අප්‍රමාණ පින් කරපු අය මේ. 5 දෙනෙක් ඉන්නවා රජගහ නුවර. ඒ 5 දෙනා තමයි මෙණ්ඩක, ජටිල, ජෝතිය, කාකවාලිය සහ පුන්නක. මේ තමයි මේ මහා අමිත භෝගී සිටුවරු 5 දෙනා. ඉතින් කොසල් රජුරු කියනවා මගේ රටේ එහෙම සිටුවරු එක්කෙනෙක්වත් නැහැ. මට එක්කෙනෙක් ඕනේ. ඉතින් මේ එක්කෙනෙක් දෙන්න බෑ කොහොමවත්. ඇයි දෙන්න බැරි? මේ එක සිටුවරයෙක් දෙනවා කියලා කියන්නේ මේක සිටුවරයෙක් යටතේ ලක්ෂ ගණන් ගවයෝ ඉන්නවා. සේවකයොත් ඉන්නා ඒ වගේම. කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් තියෙනවා. දාසයොත් විශාල වශයෙන් ඉන්නවා වගේම මේ කර්මාන්ත ශාලාවල සේවකයොත් අති විශාල වශයෙන් ඉන්නවා. මේ සිටුවරුන්ට ප්‍රදේශයක් බාරයි. පාලනය කරගෙන යන්න බාරයි. මේ එක සිටුවරයෙක් මේ රටින් යනවා කියලා කියන්නේ රටක් විතර ප්‍රමාණයක් පාළු වෙනවා. ඉතින් මේ සිටුවරයා යනවා නම් මේ ඔක්කොම අරන් යන්න එපයි. කර්මාන්ත ශාලා, ගවයෝ, සේවකයෝ. ඉතින් එතකොට මෙහෙන් අරන් යනවා වගේම අහරේ ඒ වගේ විශාල ප්‍රදේශයක් මේ අය වෙනුවෙන් වෙන් කරන්නත් වෙනවා. ඒක ඊතරම් පහසු වැඩක් නෙමෙයි. ඒ නිසා කියනවා දෙන්න බෑ කියලා. ඉතින් දෙන්න බෑ කිව්වට හරියන්නේ නැහැ. කොසල් රජුරු කියනවා දුන්න නැත්තම් මම යන්නෙත් නැහැ කියලා. ඉතින් ඒ නිසා කෙනෙක් නොදී බැරුව යනවා. කෙනෙක් නොදී බැරුව යනවා. නමුත් මේ මහසිටුවරු නම් හොල්ලන්න බෑ. ඒ නිසා කොසල් රජුරන්ට සඳහන් කරනවා මේ මෙණ්ඩක කියන සිටුවරයට ඉන්නවා මහා පුණ්‍යවන්තයෝ 5 දෙනෙක්. පෞද්ගලිකව මෙණ්ඩක සිටුවරයට ඉන්නවා මහා පුණ්‍යවන්තයෝ 5 දෙනෙක්. කවුද මේ පුණ්‍යවන්තයෝ 5 දෙනා? එක්කෙනෙක් මෙණ්ඩක සිටු තමම්මයි. අනිත් එක්කෙනා චන්ද්‍රපදුමා සිටුතුමාගේ ස්වාමි දියණිය. අනිත් එක්කෙනා ධනංජය සිටු. අනිත් එක්කෙනා ධනංජය සිටුවරයාගේ බිරිඳ.
අනිත් එක්කෙනා මේ 4 දෙනාගේම 16 පුණ්‍ය. මේ තමයි මහා පුණ්‍යවන්තයෝ 5 දෙනා. මේ මහා පුණ්‍යවන්තයෝ 5 දෙනාගෙන් ධනංජය සිටු දෙන්නම් කියලා කියනවා. ධනංජය සිටුවරයා දෙන්නම්. වෙනනම් කෙනෙක් දෙන්න බෑ. ඉතින් එතකොට ධනංජය සිටුවරයාත් මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ධනංජය සිටුවරයා යටතේ ලක්ෂ ගණන් ඉන්නවා පිරිස්. කවුද මේ ධනංජය සිටුවරයා කියලා කියන්නේ? විශාකා මහ උපාසිකාවගේ තාත්තා. එතකොට ධනංජය සිටුවරයා මහා පුණ්‍යවන්තයෙක් කියලා හඳුන්වනවා. විශාකා සිටු දේවිය මහා පුණ්‍යවන්තයෙක් ගණයට අයිති වෙන්නේ නැහැ. එතකොට විශාකා සිටු දියණිය පිළිබඳව බොහෝ කරුණු කාරණා දන්න සදහැවතුන් හිතලා බලන්නකො ඒ තරම් පුණ්‍යවන්තිය මහා පුණ්‍යවන්තයෝ ගණයට නොගියා නම් මේ මහා පුණ්‍යවන්තයෝ කොහොම තැනකින්ද ඇද්ද කියලා. ධනංජය සිටුවරයා මහා පුණ්‍යවන්තයන්ගෙන් එක්කෙනෙක්. ඇයි මේ මහා පුණ්‍යවන්තයෝ කියලා කියන්නේ? මොකද්ද ධනංජය සිටුට තිබිච්ච විශේෂත්වය? සඳහන් කරනවා කහවණු දහසක් හෝ ලක්ෂයක් තමන්ගේ මල්ලකට දාගෙන තමන් යටතේ සේවය කරන සේවකයෝ ලක්ෂ ගානකට පඩි බේරනවා. පඩි බේරලා ඇවිල්ලා ඉවර වෙලා තමන්ගේ මල්ල බලාපුවම තමන් දාපු කහවණු ලක්ෂේ එහෙමම තියෙනවා. නමුත් ලක්ෂ ගානකට පඩි දුන්නා. තමන් ගෙදරින් ගත්ත ලක්ෂේ එහෙමමයි. ඒක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. චන්ද්‍රපදුමා දේවියත් එහෙමයි. යම් මුට්ටියක බත් ඊවනම් මුළු දඹදිවටම බෙදුවත් ඒ මුට්ටිය බත් ඉවර වෙන්නේ නැහැ. ඉතින් මේ වාගේ මේ 5 දෙනා සම්බන්ධයෙන් විශේෂ කරුණු 5ක් තියෙනවා. මේ මොනව කරලාද? දන් දීලා. දානයක් දීලා ලබාගත් ශක්තිය මේ තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ට මෙහෙම ශක්තිය හම්බුණා නම් දානයක් දීලා ප්‍රාර්ථනා කරලා අපි හිතනවනේ අපි දීලා තියෙන දානවල හැටියට මතු අනාගතේ අපිට මොනව නොලැබෙයිද කොහොම දෙන්න බැරි වෙයිද කියලා. එහෙම හිතන්න ඕනේ නැද්ද? එක දානයක් දීලා මෙහෙමනම් තම තමන් ගැන කල්පනා කරන්නකෝ මගේ ජීවිතේ මං දාන කීයක් දුන්නද කියලා. අපිටත් එහෙම ලැබෙයිද? අපිටත් මහා පුණ්‍යවන්තයෝ වෙන්න පුළුවන් වෙයිද? හැබැයි එහෙම පුළුවන් නම් මේ ශාසනයේ මහා පුණ්‍යවන්තයෝ 5 දෙනෙක් ගැන නෙමෙයි සඳහන් කරන්න වෙන්නේ. ලක්ෂ ගණන් සඳහන් කරන්න වෙනවා. එතකොට එහෙම සඳහන් නොකළේ ඇයි? මෙතෙන්ට එන්නේ තරම් ලීසි නෑ. දන් දෙන අයගාව තිබිය යුතු දේවල් වෙනම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. විශේෂයෙන් ඉස්සරලාම මොකද්ද තියෙන්න ඕනේ දානි මහත්ඵල කරගන්න නම්? ඉස්සරලාම දන් දෙන දායකයා සිල්වත් වෙන්න ඕනේ. දැන් අපි අහලා තියෙනවා දන් දුන්නාම ධර්ම දේශනා වලින් විමානවත්තු පාළිය ගත්තාම ඕන තරම් මේ දන් දීලා දෙව්ලොව ගියපු හැටි දෙව්ලොව ගිහිල්ලා අපමණ සම්පත් ලබාගෙන සැප විඳින හැටි මේ දේශනා වලින් ඕන තරම් අපි අහනවා. අපේ ගෙදරක දානමය පින්කමක් ඉවර වෙච්චාම ස්වාමින් වහන්සේ ධර්ම දේශනාව කරනකොටත් මුලිනුත් අගිනුත් මේ කාරණාව පැහැදිලි කරනවා. දිව්‍ය මානුෂික සැප කියලා. ඉතින් අපි හරි සතුටටපත් වෙනවා. හැබැයි දානයක් දීලා එහෙම සැප සම්පත් ලැබෙනවා කියලා සඳහන් කළාට ඒ යටාවතේ ඒකට හේතු වෙන මූලික කාරණාවක් තියෙනවා. ඒක සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ කාරණාව තමයි සිල්. දන් දෙන දායකයා ගාව පිරිසිදු සීලයක් තියෙන්න ඕනේ. මේ සඳහන් කරන්නේ දෙව්ලොව ගිහිල්ලා මෙහෙම සැප වින්ද කියලා. අර විමානවත්තු පාළියේ තියෙන්නේ. මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව වැඩලා දිව්‍ය විමානවල සැරිසරන වෙලාවේ බොහොම ආශ්චර්යමත් දීප්තිමත් දිව්‍ය ලෝකයක් ළඟට ගිහිල්ලා ඒ දිව්‍ය විමානයේ ඉන්නේ කවුද කියලා බලහම දිව්‍යාංගනාවක් කෙනා මහ තේජවන්තයි හරි ප්‍රතාපවත්. ඊටාම ලස්සනයි. රහතන් වහන්සේට ඇවිල්ලා වැන්දට පස්සේ උන්වහන්සේ අහනවා මේ තරම් විශාල ශ්‍රේෂ්ඨ දිව්‍ය මාලිගාවක ජීවත් වෙන්න මේ තරම් ලස්සන රූපයක් සමග තේජවන්තව උපදින්න මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන වගේ පින්කමක් කෙරුවද කියලා. දිව්‍යාංගනාව උත්තර දෙන්නේ නැහැ. නමුත් රහතන් වහන්සේ අහනවා කමක් නැහැ උත්තර දෙන්න.
ඒ කාරණාව අහගෙන මනුස්ස ලෝකෙට ගිහිල්ලා පින්කම කියහම තව බොහෝ දෙනා එහෙම පින් කරලා මේ වගේ සුගති වලට එයි. ඒ කාරණාව පැහැදිලි කරන්න උත්තර දෙන්න. ඉතින් උත්තර නොදී හිටියට සඳහන් කරනවා රහතන් වහන්සේ නමක් 3 වතාවක් අහනකම් නිශ්ශබ්දව ඉන්න බෑ කියලා. ඒ නිසා උත්තර දෙන්නම වෙනවා. බොහෝම බැගෑපත් විදිහට වගේ උත්තරයක් දෙනවා ස්වාමීනි. මනුස්ස ලෝකේ හිටපු කාලේ මං හරි දුප්පත්. දෙන්න තරම් දෙයක් මට තිබුණේ නෑ. ස්වාමීනි මම එක දවසක් දානෙට පූජා කිරුවේ කැකිරි ගෙඩියක් කියලා. ආන් ඒ කැකිරි ගෙඩිය පූජා කරපු පිනෙන් තමයි මම මෙහි ආවේ. තවත් දිව්‍යාංගනාවක් සඳහන් කරනවා ස්වාමීනි දෙන්න දෙයක් නැතිම හින්දා මං දානෙට පූජා කිරුවේ තිඹිරි ගෙඩියක් කියලා. මෙහෙ එන්න කරාපු පින්කම. එතකොට එහෙනම් අපි දුන්න දාන කැකිරි තිඹිරි වගේ දේවල්ද අපි දුන්නේ? එහෙනම් අපි කොහොම සුගතියේ යන්න ඕනේද? අපි මතක තියාගත යුතු කාරණාව තමයි අපි ගාව ඇද්ද නැද්ද දන්නේ. නමුත් මේ කැකිරි පූජා කරපු අය, තිඹිරි පූජා කරපු අයත් දිවි හිමියෙන් සිල් රැකගත් අය. ඒ සිල් මත පිහිටලා තමයි මේ දන් දීලා තියෙන්නේ. අනික බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තියෙන දෙයින් අත්හරින්න කියලා. එතකොටයි තෘෂ්ණාව යටපත් කරන්න පහසු. මට මෙච්චරක් හම්බුනොත් මෙච්චරක් දෙනවා. එහෙම දන් දෙන්න කියලා දේශනා කරලා නැහැ. මට මෙච්චරයි තියෙන්නේ එයින් මෙච්චරක් දෙනවා. දැන් සමහර අය සමහර ලාවට සමාජ කියනවා ඇහෙනවා. මං අද ලොතරැයියක් ගත්තා. මට ඒකේ දිනුම ලැබුණොත් මං ඒකෙන් මෙච්චරක් දානෙට දෙනවා. කෝටි ගාණක් හරි ලක්ෂ ගාණක් හරි ලැබුණොත් එහෙමයි අපි කල්පනා මෙච්චරක් ලැබුණොත් මෙච්චරක් අත්හරිනවා. නමුත් එහෙම දන් දීමක් පිළිබඳව දේශනා කරන්නේ නැහැ. දෙන්න පුළුවන්. නෑ මට මෙච්චරයි තියෙන්නේ. මං ගාව අද තියෙන්නේ රුපියල් 100යි. මට අද 1000ක් හම්බුනොත් 500ක් අත්හරිනව නෙමෙයි. මේ තියෙන 100න් 50ක් අත්හරින්න පුළුවන් නම් අරට වඩා ශ්‍රේෂ්ඨයි. එතකොට තමයි තෘෂ්ණාව යටපත් වෙන්න පහසුකම තියෙන්නේ. එයි මේ 100 මට දීලම බෑනේ මේක මට ඕනෙමයි. ඒක නිසා අන්න ඒකෙන් අත්හරින්න පුළුවන් නම් අරට වඩා ශ්‍රේෂ්ඨ අත්හැරීමක්. එන මේ මෙණ්ඩක සිටුත් එහෙමයි. මෙණ්ඩක සිටුවරයා පිළිබඳව කාරණාව බොහොම දිගයි. නමුත් බොහොම කෙටියෙන් සිහිපත් කරන්නේ අතීතේ රටේ විශාල දුර්භික්ෂයක් ඇති වුණා. මෙණ්ඩක සිටුවරයා මේ දුර්භික්ෂයට මුහුණ දුන්නා. ඒ වුණාට 7 අවුරුද්දක් තරම් වූ දුර්භික්ෂයට සම්පූර්ණ සාර්ථකව මුහුණ දෙන්න බැරුව ගියා. මහ පොළොවේ යටත් මහ පොළොවේ උඩත් පුරවලා තිබිච්ච සියලුම ගබඩාවල ධන දාන්න ඉවර වුණා. අන්තිමට දාස් ගණන් තමන්ගේ හිටපු සේවකයෝ මාලිගාවෙන් පිට කළා. ඔයගොල්ලෝ කොහේ හරි කෑම හොයාගෙන යන්න මංගාවට වෙලා ඉඳලා බඩගිනි වෙයිලා මැරෙන්න එපා ගිහින් කොල කාලා හරි ජීවත් වෙන්න. ඒ අතරේ නොගිය එක්කෙනෙක් හිටියා ඒ තමන්ගේ 16 විතරයි. දැන් සිටුතුමාටත් බඩගින්න දැන් සිටුමාලිගාවෙත් කන්න දෙයක් නැහැ. එක දවසක් රාජ්‍ය සේවයට ගිහිල්ලා යනකොට දරා ගන්නම බැරුව සිටු දේවියට කියනවා දැන් නම් මැරිලා වැටෙයි වාගේ බඩගිනි. කණ්ඩ මොකවත්ම නැද්ද කියලා ඇහුවා. ස්වාමීනි හංගවාගත්ත හාල්පතක් තියෙනවා. කොහෙද දෙයියනේ ඔක තියාගෙන හිටියේ? මහ පොළොවේ වලල්ලා තියාගෙන හිටියේ. ස්වාමීනි කැඳවු යන්නද? කැඳවුවියොත් දෙවේලක් බොන්න පුළුවන්. මේ හාල්පතින් කැඳවේල් දෙකක් විය හැකියි. හැබැයි ඉතින් බත් ඊවොත් එක වේලයි. සිටුතුමා කල්පනා කරලා උත්තරයක් දෙනවා. දෙවේලක් කැඳ බීවත් ඉන් එහාට බොන්න දෙයක් නැහැනේ. ඒ හින්දා බත්ම කමු. කොහොමත් කැඳ බීවත් බත් කෑවත් මැරෙනවා ඊට එහා දෙයක් නැහැ. බත්ම කමු. මේ හාල්පතින් බත් ඊවා. බත් වේල 5 දෙනෙකුට බෙදුවා. දැන් ගෙදර 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනාටම බෙදලා සිටුතුමාගේ කෑම එක ළඟට දීලා සිටුතුමා ආහාර ගන්න සූදානම් වෙන වෙලාව. දැන් මැරෙයි වගේ බඩ පෙරලි තියෙන බඩගින්නේ. මේ වෙලාවේ තමයි ගන්ධමාදන පර්වතයේ වැඩ ඉන්න පසේ බුදුරජාණන් වහන්සේ සමාධි සුවයෙන් අවදි වෙන්නේ. අවදි වුණාම උන්වහන්සේලාට දානි කවුරු හරි ඒ දවසේ දුන්නොත් ජීවත් වෙනවා. එදාට ආහාරයක් නොලැබුණොත් සාමාන්‍ය ස්වභාවයේ පිරිනවම් පානවා. එහෙනම් අද කාගෙන් හරි දාන වේලක් ලැබුණොත් තමයි
එතනින් එහාට ජීවත් වෙන්න පුළුවන්. අදිෂ්ඨාන කරලා බැලුවා ජම්බුද්දීපේ කොහෙවත් බත්ති දෙනවද කියලා. මේ ගෙදර හැර මුළු දඹදිවම බත්ති දෙන්නේ නැහැ. බාන දුර්භික්ෂය කොහොමද කියලා. මම මේ ගෙදරට වැඩියොත් මේගොල්ලන්ට පව් සිද්ධ වෙයිද පින් සිද්ධ වෙයිද? ඒ බැරි වෙලාවත් බඩගින්න වැඩි වෙලා තවත් කාලකන්ණියෙක් ආවනේ මගේ කැම ටික ගාවට කියලා හිතුනොත් එහෙම නිරේට යන තරම් පව් පිරෙන්න පුළුවන්. එහෙම හිතෙනවා නම් යන්නේ නැතුව ඉඳයි මේ බලන්නේ. නෑ මං වැඩියොත් තාම ශ්‍රද්ධාවෙන් දන් දෙනවා විතරක් නෙමෙයි මේ ඇයටත් අප්‍රමාණ ලාභයක් ලැබෙනවා. සිටුතුමා පිඟානට අත තියෙනකොටම පසේ බුදුරජාණන් වහන්සේ අහසින්ම වැඩිය දොරකඩට. අපිට නම් බඩගිනි වෙලා ඉන්න වෙලාවේ බලු පැටිය පූස් පැටිය ඇවිල්ලා දැක්කත් කේන්ති යනවා. රජුරු සිටුතුමා කල්පනා කළා සසර මේ වාගේ දුර්භික්ෂයකට මුහුණ දුන්නේ සංසාරේ දන් දීලා නැති හින්දා. මේ ආහාර වේල අනුභව කරුවත් හෙට අනිද්දා ඉන් අනිද්දා කන්න නැති හින්දා මම මැරෙනවමයි. ඒ නිසා මේකත් මට එපා. සසර දන් නොදීපු නිසා විඳින මේ දුකෙන් සංසාරේ නිවන් දක්නා ජාති දක්වා පීඩාවටපත් නොවෙන්න මෙවන් දුකක මං අද දන් දෙනවා කියලා කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා පාත්‍රය අරගෙන මාලිගාවට වැඩමවලා ආසන පනවලා වඩා හිඳවලා පාත්‍රය දෝවණය කරලා උන්වහන්සේට පිළිගන්වලා තමන්ගේ දානි ටික තමන්ගේ ආහාර පිඟාන ගෙනහිල්ලා පිළිගන්නවා. ස්වාමීනි භාගයක් පිළිගන්නනකොට උන්වහන්සේ අත වැහුවා. ස්වාමීනි හාල් පතක් උයලා ඒක 5 දෙනෙකුට බෙදලා හම්බෙච්ච කොටස මේ තියෙන්නේ. අය මේක තවත් දෙකට බෙදන්න දෙයක් මේකේ නෑ. මගේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මට කිසිම ආමිෂයක් එපා. මට මුකුත් එපා ස්වාමීනි. මේ දානේ පූජා වේවා. සසර උපදින භවයක් ගානේ නිවන් දක්නා ජාති දක්වා මෙවන් දුර්භික්ෂ වලට මුහුණ දෙන්න අවස්ථාව නොලැබේවා. ආහාරයෙන් පීඩිත වෙන සකල සත්‍ය ආහාරයෙන් පෝෂණය කරමින් නිර්වාණයට යන්න මට ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව කරලා දන් දුන්නේ. එතුමා දන් දෙන එක ඇහුණා බිරිඳට බිරිඳ ස්වාමීනි තනියම පින් කරගන්නවද? එතුමියගේ ආහාර ටිකක් ගෙනාවා. ඒක පුතාට ඇහුණා පුතත් ගෙනාවා. ඒක ලීලිට ඇහුණා ලීලිත් ගෙනාවා. ඒක 16ට ඇහුණා 16ත් ගෙනල්ලා භාග්‍යතුන් වහන්සේට දන් පූජා කළා. උන්වහන්සේ මේ සදහවතුන්ගේ සදහසිත තවත් දියුණු කරන්න අදිෂ්ඨාන කළා. මම ගන්ධමාදන පර්වතයට වඩිනවා මේ සියලු දෙනාට පේන්න ඕනේ. ඒ 이르දියක් දක්වලා වැඩියා මේ සියලු දෙනාටම 5 දෙනාටම පේනවා භාග්‍යතුන් වහන්සේ අහසින් වැඩලා ගන්ධමාදන පර්වතයට පාත් වෙනවා. එහි වැඩ ඉන්නවා පසේ බුදුරජාණන් වහන්සේලා 500ක්. තමන්ගේ මාලිගාවේ දොරකඩ ඉඳලා බලාගෙන ඉන්න මේ 5 දෙනාටම පේනවා බුදුරජාණන් වහන්සේ අපේ දානි ටික 500ක් පසේ බුදුරජාණන් වහන්සේලාට බෙදනවා. එතකොට 500ක් පසේ බුදුවරුන්ට දන් දුන්නා හා සමානයි. මේ මහා කුසලයාගේ බලයෙන් එදාම මාලිගාවේ බත් පහළ වෙනවා. ඉතින් එහෙම පින් කරලා මෙහෙම සම්පත් ලබන්න දන් දීලා තමයි මේවා ලැබුවේ. තරම් අත්හැරීමක්. හිතන්න එහෙම මොහොතක අත්හැරියකද කියලා. එහෙනම් මේ දන් දීලා අත්හරින්න කිව්වේ එහෙමයි. අත්හැරීම. පුළුවන් වෙලාවෙ අත්හරින එක නෙමෙයි වටින්නේ. බැරි වෙලාවෙ අත්හරින එක ඊට වඩා ශ්‍රේෂ්ඨයි. ආන් එදා ධනංජය සිටු මේ තමන්ගේ ආහාර ටික පූජා කරපු ප්‍රාර්ථනාව තමයි මෙන්න මේ විදිහට මසුරන් අරගෙන ලක්ෂ ගානකට පඩි ගෙව්වත් මගේ පැසේ ඇති කහවණු ටික අඩු නොවේවා. ආන්ගේ ප්‍රාර්ථනාව තමයි මේ විපාක දීලා තියෙන්නේ. මහා පුණ්‍යවන්තයෝ කියලා සඳහන් කළේ ඒ නිසා. මෙණ්ඩක සිටුවරයාගේ ගෙදරත් පහළ වෙලා ඉන්නවා එළුව 8 දෙනෙක් විතර. ඒගොල්ලෝ රත්තරන් එළුව පණ තියන අය නෙමෙයි. ස්වභාව ධර්මය විසින් පහළ කරපු අය. සඳහන් කරනවා එක එළුවෙකුගේ කටින් අවශ්‍ය වෙච්චහම මුළු ජම්බුද්වීපයටම ඇති වෙන්න ආහාර පාන ධාන්‍ය බේත් හේත් ඇඳුම් පැළඳුම් මේ අවශ්‍ය සියලුම දේවල් එක්කෙනෙක් වමාරනවා කියලා මුළු දඹදිවටම ඇති වෙන්නේ. ඒ තරම් මහා පුණ්‍යවන්තයි. එතකොට මේ 8 දෙනා වමරන්න ගත්තොත් සීමාවක් නැහැ කියලා සඳහන් කළේ ඒකයි. එහෙනම් මේ වගේ මේගොල්ලන්ගේ මහා පින මේ දන් දීලා ලබා ගත්තා. ඒ නිසා බිම්බිසාර රජුරු සඳහන් කරනවා කොසල් රජුරවන්ට එහෙනම් ධනංජය සිටු අරන් යන්න කියලා.
දැන් හිතාගන්නකෝ ධනංජය සිටුවරයාගේ බලය මේ සිටුවරුන්ගේ ඒක සඳහන් කරන්නයි මේ කරුණු ටික පැහැදිලි කෙරුවේ. මෙතරම් බලයක් තියෙන මේ සිටුවරයා නමුත් රජුරෝ යන්න කිව්වොත් යන්න ඕනේ. අය නෑ මහරජා මට යන්න බෑ මේ පිරිස් අරගෙන මේවා ගලවගෙන මට යන්න බෑ කියලා කියන්න බෑ රජු යන්න කිව්වොත් යන්න ඕනේ. ආන් ඒ තරම්ම මේ ශාස්ත්‍රීය පිරිස කියන අය බලවත්. මෙණ්ඩක සිටුවරයාට යන්න කිව්වොත් මෙණ්ඩක සිටුවරයා යන්නත් ඕනේ. කාකවාලිය සිටුවරයාට යන්න කිව්වොත් කාකවාලිය සිටුවරයා යන්න ඕනේ බෑ කියලා වචනයක් කියන්න බෑ. කොයි තරම් බලය තිබුණත් රජුට යටත්. එහෙම පිරිසක්. ඉතින් මේ සඳහා කරුණු දක්වන්න උදාහරණ ඕන තරම් ධර්මයේ තුල තියෙනවා මේකට පැහැදිලි කරන්න. කොසල් රජුරුවන්ගේ දනව් එක සිටුවරයෙක් හිටියා. ඒ සිටුවරයා ඒක කෑම වේලක් කහවණු ලක්ෂයක් වටිනවා. එක වේලක්. එතකොට දවසකට කෑම වේල් 3ට ලක්ෂ 3ක් ඕනේ. එහෙම ආහාර ගත්තා හිටියේ සෝන කියන සිටුවරයා. සංසාරේ කරලා තියෙන පින්වල මහිම තමන්ගේ සේවකයෙකුට දෙපාරක් නම් යමක් කියන්න ඕනේ නැහැ කරන්න කියලා. පළවෙනි පාර කරලා ටිකක් පරක්කුයි වගේ නම් වැඩේ සිද්ධ වෙන එක සඳහන් කරනවා මේ තරුණ සිටුවරයා අහනවා කියලා මං කකුල බිම තියන්නද කියලා. මේ සිටුවරයා කකුල බිම තිබ්බොත් මොකද වෙන්නේ සේවකයන්ට? සියලුම සේවකයන් ගොළුවේ කැක්කුම හැදෙනවා. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියාගේ පාදයේ බිම තිබ්බවන්න තරම් කර්මයක් ස්වාමියා කරලා නෑ කවදාවත් පාද බිම තියන්නෙත් නෑ. මහ පොළවේ ඇවිදලාම නෑ. මේ වාගේ බුමුතුරුණු මත විතරයි ඇවිදින්නේ. ඒ නිසා සඳහන් කරනවා යටිපතුල් වල ලෝම වැවිලා තියෙන්නේ කියලා. සෝන සිටුවරේ මහ පොළොව පාගලාම නෑ. අපේ වැවෙන්නේ නැත්තේ කර්කශ පොළොව නිසා. මෙයා ඇවිදින්නේ බුමුතුරුණු මත විතරයි. අපේ බුදුරජාණන් වහන්සේට විරේක බෙහෙතක් දුන්න ජීවක වෛද්‍යතුමා. මල් 3කට ගල්වලා තමයි මේ බෙහෙත දුන්නේ. මල් 3ක ගල්වලා. පළවෙනි මල සිඹහම දහවතාවක් විරේක වෙනවා ශරීරයේ මහා රෝග ඔක්කොම සුවපත් වෙනවා. දෙවෙනි මල සිඹහම දහවතාවක් විරේක වෙනවා ශරීරයේ මධ්‍යම රෝග ඔක්කොම සනීප වෙනවා. තුන්වෙනි මල සිඹහම 9 වතාවක් විරේක වෙනවා ශරීරයේ ඉතුරු වෙච්ච පුංචි රෝග ඔක්කොම සනීප වෙනවා. ඊට පස්සේ උණු වතුර ටිකක් වළඳාම තවත් එක වතාවක් විරේක වෙනවා මල් 3න් බහම 30 වතාවක් විරේක වෙනවා. ඊන් පස්සේ ඊටාම සිවුම් ආහාරයක් තමයි අනුභව කරන්න ඕනේ. මේක දන්නව රජ සිටු මෙති ඇමතිවරු. ඒගොල්ලෝ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සිවුම් ආහාර හදාගෙන ආවා. මුගලන් මහරහතන් වහන්සේ බැලුවා 이르දීම බැලුවා මේ ආහාරවල සිවුම් බව කොහොමද අද භාග්‍යතුන් වහන්සේට මේ ආහාර ගැලපෙයිද? භාග්‍යතුන් වහන්සේට ගැලපෙන ආහාරයක් නෑ රාජ භෝජන උනත් එතන. තමන් වහන්සේගේ පාත්‍රය අරන් අහසට පැන නැංගා. එහෙමම ගිහින් උන්වහන්සේ වැඩි සෝන සිටුවරයාගේ මාලිගාවට. සෝන සිටුවරයාගෙන් උන්වහන්සේට දාන ලැබුණා. උන්වහන්සේ දිවසින්ම ආහාරය අරගෙන ඇවිල්ලා අහසින්ම ආහාරය අරගෙන ඇවිල්ලා අර රජවරුන්ගේ ආහාර මැද්දේ තියලා උන්වහන්සේගේ පාත්‍රය කට ඇරියා. සඳහන් කරන ප්‍රදේශයේ සුවඳ හමන්න පටන් ගත්තා කියලා. සුවඳින් වැහිලා යන ආහාර සුවඳින්. රජවරු කල්පනා කළා රහතන් වහන්සේ දිව්‍ය භෝජනයක් දිව්‍ය ලෝකෙන් අරගෙන ආවා කියලා. ඇහුවා ස්වාමීනි කොයි දිව්‍ය ලෝකෙන්ද? නෑ මහරජා. ඔබේ යටතේ ජීවත් වෙන ඔබේ රාජ්‍යයේම ඉන්න සිටුවරයෙකුගේ ආහාර වේලක් මම මේ ගෙනාවේ. කොසල් රජු පුදුමයටපත් වෙනවා. මගේ යටතේ ඉන්න සිටුවරයෙකුගේ කෑම වේලක් මෙහෙම. රජුරන්ට හිතෙනවා ආහාර වේල මෙහෙමනම් සිටුවරයා කොහොම ඇද්ද කියලා. පණිවිඩයක් කරියා එන්න කියලා. අච්චර තරම් වැජබෙන සිටුවරයා රජුරු පණිවිඩය එරියම එන්න ඕනේ. එහෙම බෑ කියන්න බෑ. සෝන සිටුවරයා ආපහම කොසල් රජුරන්ගෙන් තමයි බුද්ධ කියන වචනේ මේ එන ගමනේ තමයි ඔක දැනගන්නේ. භාග්‍යතුන් වහන්සේ දැක ගන්න යනවා. ගිහිල්ලා තමන්ගේ පිරිසට කියනවා මම ආයේ මාලිගාවට එන්නේ නැහැ. වන්නත් හරිපත් හැරිල්ල. මම ආයේ මාලිගාවට එන්නේ මොන ධනස්කන්ධයක් දත් හැරියේ. පිරිසට යන්න කියලා සිටුවරයා පැවිදි වෙනවා. එහෙම ධනස්කන්ධයක් තිබුණ අයත් රජුට යටත්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මනුස්ස ලෝකයේ 4 පිරිස කියලා සඳහන් කරාම මෙන්න මේ තරම් බලයක් තිබිච්ච ශාස්ත්‍රීය පිරිස පළවෙනි පිරිස. ඒගොල්ලන්ගේ බලයේ සීමාව හොයන්න බෑ. රජුට එරෙහි වෙන්න කිසි කෙනෙක් නැහැ. එහෙනම් මෙන්න මේ ශාස්ත්‍රීය පිරිස
බුදුරජාණන් වහන්සේට යටත්. භාග්‍යවතුන් වහන්සේ මේ ඕනෑම ශස්ත්‍රයෙක් මහපොලෝ කරලා පාගලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මත හිටගන්නවා. එහෙනම් ශාස්ත්‍රීය පිරිසේ බලය පැහැදිලි කරන්න මේ කරුණු ටික සඳහන් කළේ ධර්ම දේශනාවට තියෙන කාල සීමාව නිමා වෙලා තියෙන නිසා මේ දේශනා මාලාවේ පළවෙනි දේශනාව අපි මෙතනින් නිමා කරනවා. ඊළඟ දේශනාවේදී ඊළඟ කරුණු ටික අපි සාකච්ඡා කරන්න ඉඩ තියාගෙන